හොඳයි. අයිබෝවන් සියලුම දෙනාට. එතකොට අදත් අපි ලංකාවටම විදුලි කාර්මික පාඨමාලාවේ 26 වෙනි කණ්ඩායමේ තවත් එක් පාඩමක ඉන්නේ. අපේ මේ අවසන් හරිය දේශන පැවැත්වෙන්නේ. එතකොට අපි පටන් ගත්තේ නියුමැටික් වලින්. එතකොට මම ඔයගලන්ට අද දැම්ම ගෲප් එකට පොඩි වීඩියෝ එකක් සිලින්ඩර් දෙකක එකක්. එක බලලා ආවනම් හොඳයි කියලා තමයි හිතෙන්නේ. ඒක බැලුවද හැමෝම? සිලින්ඩර් දෙකක් වැඩ කරන එකක්. ඒකෙදි මම වචන ටිකක් අලුත් වචන ටිකක් කර්මාන්ත ශාලාවේ භාවිතා වෙන අලුත් වචන ටිකක් එක්ක ඔයගලන්ට කතා කරා. ඒක තව පාරක් මට පෙන්වන්න වෙලාවක් නැහැ. මම අද පාඩම එතන ඉඳලා ඒක බැලුවා කියලා හිතලා පටන් ගන්නම්. හැබැයි පාඩුවක් නොවෙන්න රයිට්. මෙන්න මේක ඔයගලන්ට මම කතා කරලා යවපු එක. හොඳයි. මම මෙතන පොඩ්ඩක් මතක් කිරීමක් කරලා ඉන්නම්. දැන් ළමයි මෙන්න මේ පරිපතේ නේද? මේ සර්කිට් එකේ කොටස් දෙකක් තියෙනවා. නේද? මේකේ තියෙන කොටස් දෙක තමයි එකක් තමයි මේකේ යාන්ත්‍රික කොටසක් තියෙනවා. නේද? යාන්ත්‍රික කොටසක් තියෙනවා. ඒ වගේම මේ යටින් තියෙනවා විදුලි කොටසක්. නේද? විදුලි කොටස. ඒතර මේ යාන්ත්‍රික කොටස සම්පූර්ණයෙන්ම සම්පීඩිත වායුව නේද? වායුවෙන් වැඩ කරන්නේ. සම්පීඩිත වායුවෙන් තමයි මෙන්න මේ කොටස වැඩ කරන්නේ. ඒ වායුවෙන් වැඩ කරන හින්දා අපි ඒකට නමක් දාලා තියෙනවා නියුමැටික් කියලා. නියුමැටික්. විදුලි හින්දා අපි ඔකට ඉලෙක්ට්‍රෝ කියලා කියනවා නේද? ඉලෙක්ට්‍රෝ. එතකොට මේ දෙන්න එකතු වුණාන් පස්සේ මේක තමයි ඉලෙක්ට්‍රෝ නියුමැටික් සර්කිට් එකක් තමයි මේ තියෙන්නේ. ඇයි අපි මේ සර්කිට් වෙනම ඉගෙන ගන්නෙ? දැන් අපේ අරමුණ තමයි PLC එකකට මේක ලියා ගන්නකොට වෙන අවබෝධයක් ලබා ගන්න. නේද? නැත්තම් එකපාරටම ඔගොල්ලෝ මේ PLC වල මෙච්චර පහසු PLC ඔගොල්ලෝ අමාරුයි කියලා වටහා ගන්නවා මේ මූලික දැනුම ටික නැතුනොත්. ඒක නිසා අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා සිලින්ඩර් දෙකක් ක්‍රියා කරන විවිධ වර්ගයේ පරිපත ගැන. හරිද? මේ පරිපත තේරුම් ගත්තට පස්සේ මේ වීඩියෝ එකත් ආයි හිමීට බලන්න. බලලා මේව හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ අපි මේක PLC එක ප්‍රෝග්‍රෑම් කරන හැටි ඊළඟ පියවරවලදී අපි බලනවා. ඒතකොට ලබන සතිය වෙනකොට අපිට PLC එකක පුංචි වැඩක් කරන්න පුළුවන් මට්ටමට එන්න පුළුවන් වෙනවා. එතකොට අද දේශනේ ඉතා වැදගත් ඔයගලන්ට. දැන් මේකෙදි මම මුලින්ම වචන ටිකක් කතා කරනවා. රයිට්. මම මුලින්ම පොඩි ප්‍රස්තාරයක් වගේ එකක් අදින්නම්කෝ දරුවන්ට. ඔයගොල්ලන්ගේ නෝට්බුක් එකේ මොනවා හරි සටහන් කරගන්න. හැබැයි මේ හොඳට අහගෙන ඉන්නවනම් තව හොඳයි. වීඩියෝ එක බලලා දෙවෙනි පාර ඇඳ ගන්නකෝ. මම දරුවනේ මෙන්න මේක මේ විදිහට කොටස් දෙකකට වෙන් කරන්නම්කෝ. මේව ඉඩකුත් තියන්නම්කෝ. දැන් අපහැදිලි නෑ නේද? රයිට්. මේක මම සමාන කොටස් වලට බෙදන්නම්කෝ. රයිට්. ඔන්න සමාන කොටස් වලට මේක බෙදන්න. හොඳයි. මේ වගේ දැන් මේ සිලින්ඩර් දෙකක් තියෙන මේ අවස්ථාව තේරුම් ගන්න තමයි මම මේ ප්‍රස්තාරයක් මගින් ඔයගලන්ට පෙන්වන්න හදන්නේ. මම A කියන සිලින්ඩර් එක මම රතු පාටින් ලකුණු කරගන්නවා. A. B කියන සිලින්ඩර් එක මම නිල් පාටින් ලකුණු කරගන්නම්. ඔන්න ඒතර තවත් පාටවල් දෙකකින් ඉඳලා පැහැදිලි වෙන්නේ නේද? A කියන සිලින්ඩර් එක මට රතු පාටෙන් ලකුණු කරා. B කියන සිලින්ඩර් එක. එහෙනම් මෙන්න මම A සිලින්ඩර් එක
පෙන්වන්න මේ පේළිය භාවිතා කරනවා. නිල් පාටෙන් B කියන සිලින්ඩරය පෙන්වන්න මේ පේළිය භාවිතා කරනවා. මගේ අවශ්‍යතාවය තමයි මුලින්ම A කියන සිලින්ඩරය A+ වෙන්න ඕන. A+ කියන්නේ මෙතන මම ලියලා තියෙනවා මේ A+. ඒ කියන්නේ A කියන සිලින්ඩර් එක ඉදිරියට යන්න ඕනි කියන එක. A+ කියන්නේ. අපි ඔය ඉදිරියට යනවට ඉන්ඩස්ට්‍රි එකේදී අපි කියනවා A කියන සිලින්ඩර් එක ඇඩ්වාන්ස් වුණා. ඉදිරියට ගියා කියන එක තමයි කිව්වේ. ඊට පස්සේ මම අවශ්‍යතාවයක් කියලා තියෙනවා B කියන සිලින්ඩර් එක ප්ලස් වෙන්න ඕනේ. ඒ කියන්නේ B කියන සිලින්ඩර් එක මෙන්න මේ නිල් පාටින් මම මාක් කරලා පෙන්නන එක මොකද වෙන්න ඕනි? මේ සිලින්ඩර් එක ඉදිරියට යන්න ඕනි. පිස්ටන් එක ඉදිරියට යන්න ඕනි. එතකොට B+ වෙන්නේ. B+ වුණාට පස්සේ වෙන්න ඕනි A- මේ. එහෙනම් A ආපහු එන්න ඕනි මෙහෙම. ඊට පස්සේ මොකද වෙන්න ඕන? B ආපහු එන්න ඕනි. B-. ඔන්න ඔය ක්‍රියාව සිද්ධ වෙන්න තමයි මට සර්කිට් එක හදන්න වෙන්නේ. නේද? ඔය ක්‍රියාව සිද්ධ වෙන්න මට සර්කිට් එක හදන්න ඕන. ඒ අනුව පුතාලා මේ වෑල් එකකින්නේ ඒ වැඩේ වෙන්නේ. මෙතන තියෙන වෑල් එකක් තියෙනවා නේද? මෙතනත් වෑල් එකක් තියෙනවා. මේ වෑල් දෙක එකිනෙක සම්බන්ධ වෙන්න ඕනි දැන්. දැන් මේ වෑල් දෙක එකිනෙක සම්බන්ධයක් ගොඩනගා ගන්න ඕනේ. ඒ සම්බන්ධය ගොඩනගන්නේ කම්ප්‍රෙෂයා වලින් නෙමෙයි. සම්පීඩනය වෙච්ච වායුවෙන් නෙමෙයි විදුලියෙන් තමයි සම්බන්ධය ගොඩනගන්නේ අපි. මේ තියෙන්නේ ඒකට අදපු ඉලෙක්ට්‍රිකල් සර්කිට් එකක්. එතකොට විදුලියෙන් තමයි මේ සම්බන්ධය ගොඩනගා ගන්නේ. හොඳයිද? රයිට්. එහෙමනම් විදුලියෙන් මේ සම්බන්ධය ගොඩනගන්නේ වෑල් අරින්න වහන්න වෙන්නේ විදුලියෙන්. ඒ සඳහා අපි භාවිතා කරන්නේ මේ වෑල් වල සොලනොයිඩ්. Y1 කියන්නේ එක සොලනොයිඩ් එකක්. Y2 කියලා නම් කරලා තියෙන අනිත් සොලනොයිඩ් එක. මේ වෑල් එකේ සොලනොයිඩ් එක නම් කරලා තියෙනවා Y3 කියලා මෙතන එකක් Y4 කියලා අනිත් එක. එහෙනම් සොලනොයිඩ් හතරක් තියෙනවා කන්ට්‍රෝල් එකට නේද? සොලනොයිඩ් හතරකින් අපිට කන්ට්‍රෝල් කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඊට අමතරව මේ පරිපථය ඔන් කරන්න බටන් එකක් දීලා තියෙනවා. මෙතන S5 කියලා දාගෙන තියෙන්නේ ඒක. පරිපථය ඔන් කරන බටන් එක. ඒ වන්න ඊට අමතරව පුතා S1 S2 මෙතන S3 S4 කියලා ලිමිට් ස්විච් හතරක් තියෙනවා. ඒවා මොනවද? ලිමිට් ස්විච්. ඒවා ලිමිට් ස්විච්. ඒ ලිමිට් ස්විච් වලින් අපිට පුළුවන් වෙන්නේ මේ සිලින්ඩර් එක ඉස්සරහට ගියාම මේ ලිමිට් ස්විච් එකේ වදිනවනේ. වැදුනම ඉස්සරහට ගියා කියලා සිග්නල් එක ගත්තා. ආපහු ආවන් පස්සේ S1 ලිමිට් ස්විච් එකේ වදිනවනේ. එතකොට ආපහු ආවා කියන සිග්නල් එක ගත්තා. S3 කියන්නේ B සිලින්ඩරය ආපහු ඇවිල්ලා. S4න් සිග්නල් එක ආවම අපි දන්නවා B කියන සිලින්ඩරේ ඉදිරියට ගිහිල්ලා. අන්න එහෙම සිග්නල් ලබා ගන්න තමයි ඒ ලිමිට් ස්විච් හතරක් භාවිත කරන්නේ. ඒවා සෙන්සර්. හොඳයි. මම හිතන්නේ ඒ ටික මම කියපු ටික පැහැදිලි වෙන්නේ නැති. ඒ ටික මේ විදිහටම රෙකෝඩ් වෙලා තියෙනවා. ආයි බලන්නත් පුළුවන්. ඊට පස්සේ මම ඔයගලන්ට කිව්වා දැන් මම මේකේ ඩයග්‍රෑම් එකක් අඳින හැටි කියලා දෙන්නම් කියලා. එහෙනම් මම ඔන්න රතු පාටින් A+ කියන එක A ඇඩ්වාන්ස් කියන එක මෙන්න මෙහෙම ඔයගලන්ට පෙන්නනවා. A මුලින්ම මෙතන නම් තියෙන්නේ A+ වෙනවා කියන්නේ මෙන්න මෙහෙම මම රේඛාවක් එක පෙන්නනවා. A+ වෙනවා. ඒ කියන්නේ A ඇඩ්වාන්ස් වුණා. A ඉදිරියට ගියා කියලා මෙහෙමයි පෙන්නන්නේ. එහෙනම් මුලින්ම වෙන්නත් ඕනේ මට ඒකනේ A+. ඊට පස්සේ මට සිද්ධ වෙන්න ඕනේ B+ කියන එක. එහෙනම් A+ වෙනකොට B කොහොමද ඉන්නේ? B මුකුත් වැඩ කරන්නේ නැහැ. B මුකුත් වැඩක් කරන්නේ නැහැ. එහෙනම් B කියන එක අපි අඳිමු. ඒ වෙලාවේදී මේ මැෂින් එකේ B එතකොට මෙහෙම නිසල්මන්ව ඉන්නවා. ඔන්න B මං මෙහෙම රේඛාවකින් පෙන්නනවා. ඔන්න B. ඊළඟට A ඇඩ්වාන්ස් වෙලා ඉවර වුණාට පස්සේ
අපිට S2 ගෙන් සිග්නල් එකක් ගන්න හැකි නේද? A ඇඩ්වාන්ස් වෙලා ඉවර වුණාට පස්සේ අපිට S2 ගෙන් අපිට කාගෙන්ද සිග්නල් එකක් ගන්න පුළුවන්. A ඇඩ්වාන්ස් වුණා කියලා සිග්නල් එක S2 ගෙන් අරගන්න පුළුවන්. එහෙනම් S2 ගෙන් සිග්නල් එකක් අරගෙන S2 ගෙන් සිග්නල් එකක් මෙතනින් අරගෙන මට පුළුවන් කාව වැඩ කරවන්නද? B ව ඇඩ්වාන්ස් කරවන්න, B+ කරවන්න. එහෙනම් මම මොකද කරන්නේ? B ව ඇඩ්වාන්ස් කරවනවා. එහෙනම් ඒක මට චිත්‍රයේ කියන ඔයගලන්ට මෙහෙම පෙන්වන්න පුළුවන්. ඔන්න B+ වුණා. B+ වුණා කියන්නේ මෙන්න මෙයා පුතා මේ S4 තියෙන තැනට ගියා කියන එක. එහෙනම් එයා S4 තියෙන තැනට ගියා. එහෙනම් එයා S4 තියෙන තැනට ගියා නම් අපිට පුළුවන් වෙනවා එයා S4 තැනට ගියා නම් අපිට පුළුවන් වෙනවා S4ෙන් සිග්නල් එකක් ගන්න දැන්. S4ෙන් සිග්නල් එකක් අරගෙන මේ ලයින් එකට. නේද? S4ෙන් සිග්නල් එකක් අරගෙන අපිට පුළුවන් මොනව කරන්නද? තුන්වෙනුවට අපිට කියන්නේ B-. B ආපහු ගේන්න පුළුවන්. එහෙනම් B ආපහු ගේන්න නම් මෙන්න මේ ටිකේ B එහෙමම තිබ්බ නේද? මේ ටිකේ B එහෙමම තිබුණා. එහෙනම් අපි B ආපහු ගේන්න S4 සිග්නල් එක භාවිතා කරමු. හොඳයි. දැන් ඊළඟට අපි කරේ S4 ගාවට ගියානේ. නේද? S4 ගාවට B සිලින්ඩරේ ගිහිල්ලා S4ෙන් සිග්නල් එකක් අරගෙන ඔන්න දැන් අපි කරන්නේ A සිලින්ඩරේ ආපහු ගේනවා මුල තිත්තට. ඒ කියන්නේ B මොනවා වුණාද? A minus වුණා. A minus වුණා කියලා අපි මේ පල්ලෙහාට රේඛාවක් ඇදලා පෙන්නනවා. එහෙනම් ප්‍රස්ථාරයේ මුල ඉඳන් කියමු. ඔන්න A+ වුණා. ඊට පස්සේ B+ වුණා. ඒ වෙලාවේ A තීච්ඡ විදිහටම හිටියා. B+ වෙලා ඉවරනාට පස්සේ A- වුණා. එතකන් A- වෙනකම් B මොකද වෙන්නේ? A හිටපු ලෙවල් එකේම ඉන්නවා. එයා ඉන්නවා හිටපු ලෙවල් එකේම. එහෙනම් අපි එයා සරල රේඛාවකින් පෙන්නමු නේද? මෙන්න එයා හිටපු ලෙවල් එකේම ඉන්නවා. ඔන්න එයා ඉන්නවා හිටපු ලෙවල් එකේම. ඊට පස්සේ මොකද වෙන්නේ? S4ට ආවට S4 සිග්නල් එකෙන් A ආපහු මුලට ආවට පස්සේ මොකද කරන්නේ? B ව ආයෙම අපි මයිනස් කරනවා. එහෙනම් B මයිනස් වෙනවා. ඒ වෙලාවේදී කොහෙන්ද සිග්නල් එක ගන්නෙ? A ආපහු ආව කියන්නේ S1 ගෙන් සිග්නල් එකක් අපිට ගන්න පුළුවන් නේද? S1 ගෙන් S1 ගෙන් සිග්නල් එක අරගෙන ආයෙම පල්ලෙහාට ගන්න පුළුවන්. ඒ වගේ අපි අන්න එහෙම තීරණය කරලා නේද? ඒ වගේ තීරණයක් කරලා ඉවර වෙලා තමයි මේ වගේ ඩයග්‍රෑම් එකක් ඇඳගත්තාම හරිම ලේසි ඉලෙක්ට්‍රිකල් සර්කිට් එක අපිට ඇඳ ගන්න. මේ වගේ ඩයග්‍රෑම් එකක් තේරුම් ගත්තට පස්සේ ඉලෙක්ට්‍රිකල් සර්කිට් එක ඇඳ ගන්න හරිම ලේසි. එහෙමනම් මම දැන් ඔයගලන්ට ඉලෙක්ට්‍රිකල් සර්කිට් එකක් පැහැදිලි කරලා ඉන්නම්. නේද? විදුලි පරිපථයත් පැහැදිලි කරන්නම් මොකද වෙන්නේ කියලා. දැන් පුතාලා හොඳට කල්පනා කරන්න මගෙත් එක්ක මම කියනකොට ආරම්භයේදී මේ සිලින්ඩර් දෙක A සහ B කියන සිලින්ඩර් දෙක තියෙන්නේ මුලනේ. එහෙනම් මුල් අවස්ථාවේදී S1 ගේ වැදිලා තියෙන්නේ නේද? S1 ගෙනුත් සිග්නල් එකක් එනවා.
ඒ වගේම S3 නුත් සිග්නල් එකක් එන්නේ බෑ B මුල් අවස්ථාවේ දිනකොට. එහෙනම් අපි ස්ටාර්ට් බටන් එක ගහනකොට ඒ ඇඩ්වාන්ස් කරනකොට මම S3 වල B තියෙනවද කියලා චෙක් කරනවා. S3 වල B තියෙනවද කියලා චෙක් කරලා බලලා තමයි ඔන් කරන්න කියන්නේ. ඒක තමයි මේ කරලා තියෙන්නේ. බලන්න. මෙතන ඔන් බටන් එකනේ මේ S3 කියන්නේ S5 කියන්නේ. ඔන් බටන් එක ප්‍රෙස් කරනකොට කන්ඩිෂන් එක දැම්මා S3 ඔන් වෙලා තියෙනවා. S3 කියන ලිමිට් ස්විච් එක ඔන් වෙලා තියෙනවා. මේ උඩට ඊතලයක් දාන එකේ අදහස තමයි ඔන් වෙලා කියන එක. ඒ කියන්නේ මෙතන වැදිලා S3 ලිමිට් එකේ වැදිලා කියන එක. එහෙනම් S3 වල වැදිලා නම් ඔන් බටන් එක එබුවොත් K1 කියලා රිලේ එකක් අල්ලන්න. K1 කියලා රිලේ එකක් අල්ලන්න කියලා ඔන්න ලිව්වා. එතකොට S1 එබුවම K1 රිලේ එක අල්ලයි. අපි ඊට පස්සේ කියනවා මෙතනින් මේ K1 වැහුනොත් ඒ කියන්නේ K1 රිලේ එක ඔන් වුණොත් Y1 සොලනොයිඩ් එක Y1 කියන්නේ සොලනොයිඩ් එක Y1 සොලනොයිඩ් එක ඔන් වෙනවා. Y1 සොලනොයිඩ් එක කියන්නේ කොයිකද? මෙන්න මේ මම ඊතලෙන් පෙන්නන එක Y1 නේද? Y1 සොලනොයිඩ් එක ඔන් වෙනවා. Y1 සොලනොයිඩ් එක ඔන් වුණොත් මොකද වෙන්නේ? උලම් පාර දැන් තියෙන්නේ මෙහෙට ගිහිල්ලානේ. දෙකෙන් යන්නේ මේ වෙලාවේ. එහෙනම් එකේ තියෙන උලම් පාර හතරෙන් යන්න පටන් ගන්නවා. එහෙනම් සිලින්ඩර් එක ඉස්සරහට යනවා. එහෙනම් සිලින්ඩර් එක ඉස්සරහට යනවා කියන්නේ ඊළඟට S2 ගේ වදිනවා. අන්න අපි S2 ගේ සිග්නල් එකක් බලාපොරොත්තු වෙනවා. S2 ගේ වැදුනොත් මෙතෙන්ට එනවා S2 ගේ නේද? S2 ගේ වැදුනොත් මොකද වෙන්නේ? K2 ඔන් වෙන්න ඕනේ. K2 රිලේ එක ඔන් වුණොත් Y2 ඔන් වෙන්න ඕනේ. Y2 ඔන් වුණොත් මොකද වෙන්නේ? මේ සර්කිට් එකේ අංක දාලා තිනවා පොඩ වැරදි. චුට්ටක් හිතකෝ. ඔන්න S2 ඔන් වුණොත් K2 ගේ Y2 ඔන් වුණොත් මොකද වෙන්නේ? මෙයා ගිහිල්ලා මෙයා ආපහු එනවා. එතකොට මොකද වෙන්නේ? A ප්ලස් වෙලා එවලෙම A මයිනස් වෙනවා. නමුත් එහෙම නෙමෙයි අපිට එන්න ඕනේ. S2 ගේ වැදුනට පස්සේ K2 ඔන් වෙනවා. K2 ඔන් වුණොත් මොකද වෙන්න ඕනි? Y3 තමයි ඔන් වෙන්න ඕනි. මෙන්න මෙයා මම මේ රවුමක් දාන්නේ. Y3 ඔන් වෙන්න ඕනේ. එහෙනම් K2 ගෙන් අපි කියනවා Y3 ඔන් වෙන්න කියලා. මෙතන Y2 නෙමෙයි Y3 දානවා. එතකොට මෙයත් ඇඩ්වාන්ස් වෙනවා. එහෙනම් මෙතන ඔයගොල්ලෝ ඇඳගෙනකොට Y3 අඳින්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? Y3 ඔන් වුණාට පස්සේ මෙයා ඉස්සරහට යනවා. ඊට පස්සේ මෙයා ඉස්සරහට යම S4 ගෙන් සිග්නල් එක එනවා. S4 ගේ සිග්නල් එකකින් අපි ආයෙ මොකද කරන්න ඕන? මෙයාව ආපහු එවන්න ඕනේ. එහෙනම් S4 ගෙන් සිග්නල් එක එනවා නම් S4 ගෙන් සිග්නල් එක එනවා නම් K3 ඔන් වෙන්න ඕනි. K3 ඔන් වුණොත් තින් මොකද වෙන්නේ? Y2 ඔන් වෙන්න ඕන කියලා මෙතන හදනවා. Y2 ඔන් වෙනවා. ඊළඟට Y2 ඔන් වුණාට පස්සේ Y2 වැඩ කරනකොට අන්තිමට S1 ට සිග්නල් එකක් එනවා. එහෙනම් S1 ගේ සිග්නල් එකෙන් මොකද වෙන්න ඕනි? S1 ගේ සිග්නල් එකෙන් K4 ඔන් වෙන්න ඕනි. K4 ගෙන් Y4 ඔන් වෙන්න ඕනි. ඒක විතරයි අන්තිමට හරි. ඉතින් අනිත් වෙනස් කරන්න වෙනවා. හරි. ඔන්න ඔය විදිහට අපිට ඉලෙක්ට්‍රොනියුමැටික් සර්කිට් එක ඉලෙක්ට්‍රිකල් සර්කිට් එක ඇඳගෙන යන්න පුළුවන් ඔය විදිහට තර්කානුකූලව. එතකොට අපිට වැඩ කරනවා. දැන් අපි බලමු මේ වෙනස්කමත් එක්ක මේ තියෙන වෙනස්කමත් එක්ක වැඩ කරන්නේ මොන විදිහටද කියලා. එහෙනම් අපිට ඒ විදිහට පළවෙනි සර්කිට් එක ඇඳලා තියෙන එක චෙක් කරගෙන ඉමු. මම මේක ක්ලියර් කරන්න මකන්න නේද? ක්ලියර් කරොත් හරි ප්‍රශ්නයක් වෙන ඔක්කොම මේකේනවනේ. මම මේ ටික ඔක්කොම ආයෙ මකලා දැන් අර සොලනොයිඩ් මාරු වෙලා හින්දා වැඩ කරන්නේ කොහොමද කියන එක අපි බලලා ඉමු. දැන් මේ වැරදිච්ච විදිහට ඒ කියන්නේ අපි බලාපොරොත්තු නොවන විදිහට ඇඳපු සර්කිට් එකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒකට අනුව අපි ඩිස්ප්ලේස්මන්ට් සර්කිට් එක අඳිමු right.
ඩිස්ප්ලේස්මන්ට් සර්කිට් එක ඒකට අනුව අඳිමු. දැන් මේකේ විදිහට කොහොමද වෙන්නේ? ඔන්න A ඇඩ්වාන්ස් වෙලා ඊළඟ මොහොතේ K2 රිලේ එක මේකේ විදිහට ඊළඟ සිග්නල් එක ඉල්ලන්නේ S4 ගෙන්. S4 කියන්නේ මෙයාගේ. K1 ගෙන් යන්නේ Y1. Y1 ගියාට පස්සේ S2 ගේ සිග්නල් එකෙන් on වෙන්නේ K3. K3 ගෙන් Y3. හරි මේක ඇඳලා තියෙනවා. මේකේ මෙතන S2 දාලා තියෙනවා. එහෙනම් K1 ඇල්ලුවට පස්සේ K1 නොදී Y1 on වෙනවා. Y1 on වුණාට පස්සේ S2 ගෙන් සිග්නල් එක එනවා මේ. S2 ගෙන් සිග්නල් එක ආයන් පස්සේ K3. K3 ගෙන් Y3. මේක හරි. මේ පැත්ත මෙයා ඇඳපු එක්කෙනා මාරු කරලා තමයි ඇඳලා තින්නේ නේද? ඒක මේ මාරු කරලා දාලා තියෙන්නේ මේක මෙතනට ඇඳනම් තව හොඳයි. මේ සර්කිට් එක වැඩ කරනවා. මේ ෆන්ක්ෂන් එකම එනවා දැන්. මෙතන තියෙන්නේ S2. මම මේක S2 මෙතන තියෙනවා කියන එක නෙමෙයි මෙතන S4 නේ හිතුවේ ඒකයි ඒ උනේ. S2 මෙතන තියෙනවා. ඒක නිසා K3 වැඩ කරලා K3 ගෙන් බලන්න Y3 වැඩ කරනවා මේ. Y3 on වුණාට පස්සේ මෙයා ඉස්සරහට යනවා. එහෙනම් මේ සර්කිට් එක හරියටම හරි. මේ බ්‍රාන්ච් දෙක මාරු කරලා අංක දාපු එක විතරයි වෙනස තියෙන්නේ. ඔයගලන්ට ඕන නම් අංක මාරු කරලා ඇඳ ගන්න පුළුවන්. හොඳයි. දැන් අපිට මේක චෙක් කරලා බලන්නත් පුළුවන්. ඊට කලින් මෙතන ෆ්ලෝ කන්ට්‍රෝල් වෑල් නෑනේ දරුවනේ. මේකේ ෆ්ලෝ කන්ට්‍රෝල් වෑල් නැති හින්දා වේගෙන් යනවා අපිට ඇහැට පේන්නේ. ඒක නිසා පොඩ්ඩක් ස්ලෝ කරලා බලන්න අපි මේ පළවෙනි පාරෙම මේකට ෆ්ලෝ කන්ට්‍රෝල් වෑල් එක දාගෙන යන්නේ නේද? එහෙනම් අපිට පුළුවන් වෙයි ෆ්ලෝ කන්ට්‍රෝල් මෙන්න මේක මේ ලයින් එක පොඩ්ඩක් අයින් කරලා මේ ලයින් එක ඩිලීට් කරමු. ඔන්න ඒ ලයින් එක ඩිලීට් කරා. ඒ ලයින් එක ඩිලීට් කරලා එතනට ෆ්ලෝ කන්ට්‍රෝල් වෑල් එකක් දාමු. ෆ්ලෝ කන්ට්‍රෝල් වෑල් එක මෙතන ස්ටෝර් වලට ගිහලා ගන්න පුළුවන් නේ. මේ ස්ටෝර්ස් එකේ ඕන එකක් තියෙනවා බඩු. නියුමැටික් බඩු, PLC බඩු එහෙම තමයි මේකේ තියෙන්නේ. වෙලාවට මේකේ ෆ්ලෝ කන්ට්‍රෝල් වෑල් එකක් නැහැ වගේ. මේ තියෙන්නේ one way flow control valve එකක් ගෙනලා මෙතන තියාගන්න. තියාගෙන පුතා හතරෙන් එන වයර් එක අපි හුලන් ලයින් එක නේද? මෙතෙන්ට හයි කරනවා. හයි කරලා ඒකෙන් දෙනවා මෙතෙන්ට. එතකොට අපි මෙතන ඩබල් ක්ලික් කරලා මේක අඩු කරනවා පොඩ්ඩක් ප්‍රෙෂර් එක 150කට විතර තියාගන්න. එතකොට පොඩ්ඩක් අපිට 150ක් වේගය අඩු වෙලා යනවා කියලා පේන්නේ. ඒ වගේම මෙන්න මෙතන මකලා එතනටත් අපි one way flow control එකක් තියලා 150ක් විතර දාගමු. එතකොට අපිට flow control valve එකකින් කරකවල ඇඩ්ජස්ට් කරගන්න හැකිනේ. ඉන්ඩස්ට්‍රි එකේදී වැඩ කරනකොට මෙතනදී flow control valve එකකින් අපි මෙතන ඩබල් ක්ලික් කරලා කරාට එතනදී අපි කෙලින්ම කරකවන්න තියෙන අපිට flow control එක නේද? දැන් අපි චෙක් කරමු. එතකොට අපිට ඉස්සරහට යන එක ස්ලෝ යනකොට අල්ලගන්න ලේසියි. හොඳයි. ඔන්න මම ප්ලේ කරනවා. ඔන්න දැන් හුලං ලයින් එක ගිහිලා තියෙන්නේ. වෑල් එක දෙකම මෙතන හුලං ලයින් එක තියෙන්නේ. නිල් පාටින් තද වෙලා තියෙන්නේ. තද පාටින් පෙන්නන්නේ හුලං කම්ප්‍රෙෂර් මෙතන තියෙනවා. මෙතනක් තියෙනවා. විදුලි ලයින් එක කොහොමද ඔන්න වෙලා තියෙන්නේ? විදුලි ලයින් එක ඔන්නලා තියෙනවා S1 එබිලානේ තියෙන්නේ. S1 එබිලානේ මේකනේ. මේක එබිලා හින්දා S3 එබිලා. බලන්නකෝ. S1 එබිලා තියෙන හින්දා K4 on වෙලා තියෙනවා. K4 on වෙලා හින්දා Y4 on වෙලා තියෙනවා. Y4 on වෙලා හින්දා මේක මේ පැත්තේ තියෙනවා. මේ පැත්තේ ආරම්භයේදී දෙකේම තමයි තියෙන්නේ. ඒකේ Y1 වලට කරන්ට් එක ගිහිල්ලා නැහැ ඒ වුණාට. ඒ වුණාට ඒක එහෙම තියෙනවා. දැන් අපි ස්විච් එක ඔබ නේද? S5 බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න A ඇඩ්වාන්ස් වුණා. ඊට පස්සේ B ඇඩ්වාන්ස් වුණා. ඊට පස්සේ A ආව B ආව.
හොඳයි. ඔයගොල්ලෝ පළවෙනි සයිකල් එක දැක්කා. මම තව එකපාරක් ඔබලා පෙන්නන්නම්. ආයි බලන්න හොඳට. A ගියා, B ගියා, A ආවා, B ආවා. එතකොට මෙන්න මේ අපි ඇඳගත්ත ප්‍රස්ථාරයේ විදිහට හරියට වැඩ කරනවා. හරිද? මේ සර්කිට් එකේ මෙතන අර S4 S2 මාරුලා හින්දා තමයි පොඩ්ඩක් මම පැටලලා කිව්වේ පළවෙනි පාර. ඒ වුණාට ඒ දෙක මාරු වුණාට සර්කිට් එක වැඩ නොකර ඉන්නේ නෑනේ. වයර් එක එකක් එහා පැත්තෙන් ගියා මෙහා පැත්තෙන් ගියා කියලා ප්‍රශ්නයක් නෑ. විදුලි ධාරාව පිළිවෙලට යනවනේ නේද? ඒක නිසා ඒක ගණන් ගන්න එපා. එතකොට දැන් ආපහු එන එකත් ස්ලෝ කරන්න ඕන නම් අපිට මෙතනින් මේක ඕෆ් කරලා ෆ්ලෝ කන්ට්‍රෝල් එකක් දාගන්න පුළුවන්. සයිකල් එකක් බලලා අපි ෆ්ලෝ කන්ට්‍රෝල් ඒ පැත්තට දාමු. A plus B plus A minus B minus right. හොඳයි. ඊළඟට අපිට ඕනි දැන් මේක ස්ටොප් කරලා පොඩ්ඩක් මෙන්න මේ ආපහු එන ලයින් එකටත් ෆ්ලෝ කන්ට්‍රෝල් එකක් දාගන්න ඕනේ. නැත්නම් අපිට මේක පේන්නේ නැහැ. වේගයේ ප්‍රශ්නයක් ඊළඟට තියෙනවා. මේ ලයින් එක ගලවලා ෆ්ලෝ කන්ට්‍රෝල් වෑල් එකක් අරගෙන ෆ්ලෝ කන්ට්‍රෝල් වෑල් එක මෙතනින් තියලා දෙකින් ලයින් එක මෙතෙන්ට දාලා හරි කනෙක්ට් වුණා. දැන් මේක 150ක් විතර ස්ලෝ කරමු. හරි. ඊළඟට මෙන්න මේ ලයින් එකක් ගලවලා එතනටත් අපි ෆ්ලෝ කන්ට්‍රෝල් වෑල් එකක් තියලා දෙකෙන් එන ලයින් එක එතනට දීලා සිලින්ඩරයට හයි කරලා ප්‍රෙෂර් එක අඩු කරමු 150ක් විතර. හරි නේද? ඔන්න දැන් අපිට පුළුවන් අර ඉස්සෙල්ලා ඇඳපු ෆන්ක්ෂන් එක හරියටම බලා ගන්න. අපි බලන්න කොහොමද? මුලින්ම වෙන්න ඕනි දේ මම මෙතන ලියන්න. A plus වෙන්න ඕනි. ඊට පස්සේ B plus වෙන්න ඕනි. ඊට පස්සේ A minus වෙන්න ඕනි. ඊට පස්සේ B minus වෙන්න ඕනි. ඔන්න ඔය ඕඩරේ බලන්න. A plus කියන්නේ A මෙහෙම යනවා. ඊට පස්සේ B plus වෙනකන් එයා ඉන්නවා. ඊට පස්සේ B ඔහොම ඉඳලා B මෙහෙම යනවා. right? ඊට පස්සේ minus කියන්නේ A ආපහු වෙනවා. ඊට පස්සේ B ආපහු වෙනවා. right? right. ඔන්න ආරම්භයේදී ඔහොම තියෙන මැෂින් එකේ අපි on button එක ඔබනවා. ඔන්න බලන්න A plus වෙනවා. A ඉස්සරහට ගියා. B ඉස්සරහට ගියා. A ආපහු ආවා. ඊට පස්සේ B ආපහු ආවා. දැන් ඔන්න ඔය විදිහට කර්මාන්ත ශාලාවේ මැෂින් එකක් අපිට හදන්න ඕන වෙන්නේ නැද්ද? ඕන වෙනව නේද? ඔය විදිහට මොනවා හරි වැඩ කොටස් වල වැඩ කරන මැෂින් එකක් ඔය විදිහට ප්ලෑන් කරන්න ඕන වෙන ප්‍රෝග්‍රෑම්. එතකොට ඕකේ යාන්ත්‍රික ඩයග්‍රෑම් එක මම ඉතා පැහැදිලිව ඔයගොල්ලන්ට ඇඳලා දුන්නා. විදුලි ඩයග්‍රෑම් එකත් ඉතා පැහැදිලිව ඇඳලා දුන්නා. දැන් ඔයගොල්ලන්ට කර්මාන්ත ශාලාවේ යන්ත්‍රයකට පණ දෙන්න එක ක්‍රමයක් ගන්න. මේ එතකොට විවිධ ක්‍රම කල්පනා කර කර සර්කිට් විදුලි පරිපථය නිර්මාණය කරගන්න එක තමයි අපි කරන්නේ. එතකොට PLC එකක් හයි කරලා අපි කරන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රොනියුමැටික් සර්කිට් එක තවත් පහසු කරලා කරගන්න ක්‍රමවේදයක් තමයි PLC එකෙන් අපි කරන්නේ. පැහැදිලිද? හරි. ඔය ටික ඇඳ ගන්නයි ඕනේ. ඉතින් ඔය ටික පැහැදිලිද ඇඳ ගන්න? හොඳයි. ඇඳ ගන්නකොට ලේසි නෑ නේද? ගොඩාක් පුංචි 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 කොටස් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට හොඳම වැඩේ තමයි ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. නැත්නම් වීඩියෝ එක ආයි බලලා ඒව නවත්තලා තමයි සටහන් ලියා ගන්න ඕනේ. ඒක නිසා නමුත් මේක අඳින්න දුන්නොත් අද රෑ 10 වෙනකම්ම ඔයගොල්ලෝ මේක අඳි ඔතනින් එහාට වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඒක මම හිතන්නේ ප්‍රමාණවත් වෙයි. හොඳයි. දැන් මේක
මේ මැෂින් එක එකපාරක් ඔබලා අත ගත්තාම එකපාරක් ගිහලා නවතිනව නේද? එක සයිකල් එකක් ගිහලා නවතිනවා. නේද? එකපාරට නවතුණා. මේක දිගටම ඕන නම් අපි මේක ඔබාගෙන ඉඳලා බලමු මොකද වෙන්නේ කියලා. A advance B advance repair repair. දැන් මොකද පුතාලා කියන්නේ? දැන් මේක කන්ටිනියුස් ඩියුටි නේද? දිගටම වැඩ කරන මැෂින් එකට. එහෙනම් මැෂින් එක දැන් දිගටම වැඩ කරනවා කරවන්න ඕන නම් මෙතන පුෂ් බටන් එක අයින් කළා මොකද්ද අපි දාන්න ඕන? මේ S5 වෙනුවට ස්විච් එකක් දාගත්තා නම් හරි. දැන් අත ගත්ත හින්දා එක සයිකල් එකේ නැවතුණා. දැන් මම කරන්නේ මේකට ඕගලන්ට දාලා පෙන්නනවා මෙතනට ස්විච් එක. දැන් අපි ස්විච් එක දාලා ආයි දාලා බලමු. ඔන්න ස්විච් එක ඔන් කරලා පැත්තකටලා ඉන්නවා. දැන් මැෂින් එක දිගටම වැඩ. එතකොට මෙයාව දිගටම වැඩ කරන්න ඕන නම් අපිට ওই විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ වැඩ කරගෙන යන්න පුළුවන් කියන්නේ මොකද? ස්විච් එකක් දැම්ම නම් හරි පුෂ් බටන් එකයි කරලා නේ. හරි. දැන් මම පුෂ් බටන් එක ස්විච් එක ඔෆ් කරලා දානවා. එයා එක සයිකල් එකක් ගිහිල්ලා නවති. පටන් ගත්ත සයිකල් එක එයා දිගටම යනවා. හරි. දැන් ඔයාලට පැහැදිලිද මේක? හරි. කවුරුත් නැහැ කිසි කතාවක්. හරිද? දැන් පොඩ්ඩක් තියෙනවා අපි ප්‍රායෝගිකව යෙදෙන එක්කෙනෙක් තමයි මේ පන්තියේ ඉන්නේ. එයා මගෙන් කතා කරලා කැහුවා එයා ගාව තියෙනවා විවිධ පරිපත ඩ්‍රෝ වීඩියෝස් එහෙම දාන්නද කියලා. මම ඒවා මුලින්ම දාන්න දුන්නෙත් නැහැ. මොකද මම දන්නවා ඒවා දැම්මොත් ඕගොල්ලෝ මේක බය වෙනවා කියලා. එතකොට මේ අද තමයි සිලින්ඩර් දෙකක් තියෙන පරිපතයක් උගන්වපු පළවෙනි දවසේ. කවුරුත් කතා කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට සිලින්ඩර් දෙකක් දාලා මේ අභ්‍යාසය මෙහෙමම කරන්න අපි තාක්ෂණ පාසලේ ඔයගොල්ලෝ එනකොට හදලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට මේක වයරින් කරලා දාලා බලතේ. නේද? මේක දාලා බලන්න පුළුවන්. මේ 52A වැල් දෙකක් අපි ගාව තියෙනවා. මේ ඩබල් ඇක්ටින් සිලින්ඩර් දෙකක් තියෙනවා. උලම් බටර් ලයින් එක තියෙනවා, කම්ප්‍රෙසර් එක තියෙනවා, ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් තියෙනවා. නේද? ඉතින් එච්චරනේ අනිත් බට් ටික පුෂ් බටන් නම් අපි ගාව ඕන තරම් තියෙනවා. ඉතින් ඔක්කොම මේක හදත හැකි. කර්මාන්ත ශාලාවේදී ඔයගලන්ට යන්ත්‍රයකට පණ දෙන්න පුළුවන් මේ ක්‍රමයට. එතකොට තාම මේ PLC එකක් නැතුව ඊට පස්සේ PLC එකක් එක්ක කොහොමද කරන්න කියලා ඊළඟට බලමු. දැන් නෙමෙයි. දැන් අපි තව සර්කිට් එකක්. ඔයගලන්ට තනියෙන් අඳින්න එකක් දෙනවා. මම ඔයගලන්ට ෆන්ක්ෂන් එකක් දෙන්නම්. ඒක ඔයගොල්ලෝ තනියෙන් කරන්න යන්න. අපි දැන් කරේ a plus b plus b minus 1 cycle a plus b plus b minus a minus මෙන්න මේ සර්කිට් එක.
ඔන්න උතාලා මම තව සර්කිට් එකක් ගත්තා මෙතනට. right මේකෙදී මට කරන්න ඕනි අර නියුමැටික් සර්කිට් එක ඒකමයි. නියුමැටික් සර්කිට් එකේ වෙනසක් නැහැ. විදුලි සර්කිට් එකම වෙනස් කරලා තිනවා. විදුලි පරිපථය මේ සැරේ වෙන්න ඕනේ A+B+ මුලින්ම එන්න ඕනේ B ආපහු. A එන්න ඕන අන්තිමට. එහෙනම් A+B+ B-A- විදියට තමයි වැඩ කරන්න හදලා තියෙන්නේ. එතකොට ඒකට ඇඳපු ඉලෙක්ට්‍රිකල් සර්කිට් එක තමයි මේ තියෙන්නේ. අපි වැඩ කරලා බලමු එක පාරක් මේක නේද? අපර බලාගන්න බැරුණ මොකක්ද උනේ කියලා වේගය වැඩි. ඒක නිසා ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් දාලා මේක ස්ලෝ කරමු. ඒක මට බලා ගන්නත් බැරුණා. අපි ආයෙ පාරක් බලමු පොඩ්ඩක්. මොකද වෙන්නේ කියලා. වැඩි වෙනවා. අපි ස්ලෝ කරලා බලමු නේ. ඔව් දුමින්ද රත්නායක කියන්නේ. සර් අපිට කම්ප්‍රෙසර් එකේ ඉඳන් එන ලයින් එකට ෆ්ලෝ කන්ට්‍රෝල් වයර් එක දාන්න බැරිද? එතකොට එන ලයින් එක මේ ස්ලෝ වුණාට පස්සේ අනිත් පැත්තටත් බෙදිලා යන්නේ නැහැනේ පුතා. අඩු වෙන්නේ. ඒක නිසා අපේ වර්කින් ලයින් එකට තමයි දාගන්න ඕනේ. වර්කින් ලයින් වලට දාන්න ඕනේ. මෙහෙට දාලා වැඩක් නැහැ. එතකොට එහෙමොත් වෙන්නේ අර අපේ ෆ්ලෝ එක මේ අඩු වෙනවා මෙහි අනිත් වැල් වලට. මේ කම්ප්‍රෙෂර් හරියටම එන්න ඕනේ එක කියන තැනට. හැම වැල් එකේම. හොඳයි ෆ්ලෝ කන්ට්‍රෝල් වැල් දාලා මේක ස්ලෝ කරලා බලමු. ඉන්න බලන්න මම ෆ්ලෝ කන්ට්‍රෝල් එකක් හොයාගන්න. රයිට් ඔන්න ෆ්ලෝ කන්ට්‍රෝල් දාලා තියෙන්නේ දැන් ඒ වේගය හදමු 100ට තියෙන එක 150ට වගේ ගියමු.
හරි. දැන් මේක ප්ලේ කරලා බලමු. ඔන්න පුතාලා මම මේ ස්ටාර්ට් බටන් එක ගහනවා. ඔන්න a plus b plus b minus a minus. දැන් පැහැදිලි නේද? අයි බලන්න. a plus b plus b minus a minus. ඔන්න තවත් මැෂින් එක ෆන්ක්ෂන් එක වෙනස් කරා සර්කිට් එක කරලා. හොඳයි. ඕකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. මම මේ ඉලෙක්ට්‍රොනියමැටික් සර්කිට් 10ක් විතර තියෙනවා. ඒ ටික ඔයගලන්ට ඔක්කොම මේ එවන්නම් ෆොටෝස් ටිකක් ඒවා print කරගන්න හරි මොනවා හරි නැත්නම් මට print out අරගෙන දෙන්න පුළුවන් නම් මම අරගෙන දෙන්නම්. එහෙම ඔක් print කරන්න පුළුවන්. මම සර්කිට් වල prints ටික අරගෙන දෙන්නම්. එක එක functions ටික මේ ටික මෙතනින් මේ විදිහට පෙන්නලා සර්කිට් එකේ එවන්නම්. මේක අඳින එක ලේසි නෑ ඔයගලන්ට. මේ වගේ විවිධ එහාට මෙහාට දාලා සිලින්ඩර් දෙකේ තමයි අපි කරන්නේ ඔයගොල්ලොත් එක්ක. සිලින්ඩර් දෙකේව එහෙට මෙහෙට දාපුවා print outs ටිකක් අරගෙන ලියුම් කවර් තියෙනවා ගිය පාර ගෙනාවුවා ඇති වෙන අන්තිම සැරේ අපිට යවන්න බැරුණානේ. ඒක නිසා මේ සැරේ මේ ඔයගොල්ලන්ගේ අර payment receipt එක වාරිකයේ 5 සම්පූර්ණ වෙච්ච අය full paid කියලා ගහපුවා මට address ටික දාන්න අදම group එකෙන් දාන්න පිට දාන්න එපා මට ගන්න බෑ group එකෙන් දාන ඒවට මම හෙට හවස වෙනකොට print ටික තැපල් කරලා දාන්නම්. එතකොට බදාදා බ්ලාස්ට් පෙන් දෙනකොට සර්කිට් ටික අතට හම්බෙයි. එහෙම කරන්න. හොඳයි අපි තව එකක් බලමු. අංක 18 කවුද? සර් අර PDF කරලා එවන්න පුළුවන් අපිට print කරගන්නත් නම් පුළුවන්. කමක් නැහැ. මම ගාව මුද්දර ටිකක් ගන්න එකනේ තියෙන්නේ. ඕක රුපියල් 15 හෝ 20 මුද්දරයකට එයි. ඒක නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. රුපියල් 50ක් වියදම් වීවන උඩරින්ම. හොඳයි. තව සර්කිට් එකක් බලමු. ඊළඟට බලමු a plus b plus a minus b minus එක ඔටෝමැටික් එක. ඒක මම කරලා පෙන්නනවා නේ. a plus b plus b minus a minus automatic. S1 S2 S3 S4 පේන විදිහටම ඇඳලා නේද? ඒවා මේ සැරේ අරන් තින්නේ තනිකර මේ නියුමැටික් වලින් වැඩ කරන්නේ. එච්චරම නම් ඕගලන්ට බර කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සර්කිට් ඩයග්‍රෑම් එක එවන්නම්. ඒ වුණාට දැන් මේ කාලේ තනිකර හුලම් වලින් විතරක් වැඩ කරන ඒවා කරන්නේ නැහැ වැඩි. මේ තියෙන ඔන් බටන් එක. තනිකරම හුලම් වලින් වැඩ කරන්නේ. හොඳයි. ෆ්ලෝ කන්ට්‍රෝල් දාගත්තොත් ස්ලෝ කරලා බලන්න පුළුවන්. දැන් software මම drawing එක ගෙවන්නම්. පුතාලා මේ ඇඳලා ෆ්ලෝ කන්ට්‍රෝල් එකකුත් දාලා බලන්න software එකක් ඔයගොල්ලෝ ගාව තියෙන නිසා. තනිකර කම්ප්‍රෙස් ෂෙයා වලින් කරන වැඩ දැන් ටිකක් අඩුයි.
විදුලිය කොහොමද සම්බන්ධයි? මේ තනිකරම එක වයර් එකක්වත් නැහැ. ඔක්කොම බටලා ඉන්නවලු. තියෙන්නේ වැල් තියෙන්නේ. තනිකර ඒ කියන්නේ උලන් වලින් විතරක් ඔය ඕන ෆන්ක්ෂන් එකක් ගන්නත් පුළුවන්. ඒවට හරියන වැල් කඩේ ගන්න තියෙනවා. ඒක ඒ බව පේනවනේ තමයි ඔයගොල්ලන්ට මේ සර්කිට් එක දාලා තියෙන්නේ. විදුලි නැතුව තනිකර උලන් වලින් මැෂින් එක හදන්න පුළුවන්. මේ හදලා තියෙන්නේ තනිකර කම්ප්‍රෙෂර් වලින් විතරයි. හොඳයි. දැන් එහෙමනම් අපි අද තව ටිකක් වෙලා අපිට තියෙන නිසා මේ නියුමැටික් සර්කිට්ස් ටිකේ ෆොටෝස් ටික ඔයගොල්ලන්ට එවනවා. නම් print එකක් එවන්නම්. අර පිටරට ඉන්න කෙනෙක් ඉන්නවා. එයාට අපි PDF එක දාන්නම්. PDF කරලා කියන්නේ print කරාට පස්සේ ඒ ටික PDF කරලා දාන්නම්. PDF එවුවම සමහර අයට print කරගන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. PDF print කරන්න ලේසියෙන් ගෙදර printers තියෙන අය තියෙනවා නම් කියන්න මම හෙට වෙනකොට PDF එක එවලා දාලා ඉවර කරන්නම්. ඒතර එහෙම අමාරුකම් තියෙන අය කියන්න මම ලියුමක් එවන්නම්. හොඳයි. එහෙනම් මේකේ stop share කරලා මම ඊළඟ කොටසට යනවා. මම මේ කැලේ රෙකෝඩින් එක මේකේ නවත්තන්න.